කතා කරමු අපි COT රිපෝට් එක ගැන. මේකට කොට් රිපෝට් කියලත් කියනවා. ඉතින් ඇත්තටම ට්‍රේඩර්ස්ලා විදියට අපිට මේ COT රිපෝට් එක මට පෞද්ගලිකව මම ලොකුවට මේ COT රිපෝට් එක ෆලෝ කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම මගේ කෝස් එකේ මේ ගැන කතා කරා. මගේ ගෲප් එකේ මම මේ ගැන කියලා දුන්නා. නමුත් අපි ඒක පාවිච්චි කරන්නේ ට්‍රේඩින් කොන්ෆ්ලුවන්ස් එකක් විදියට විතරයි. ඒ කියන්නේ අපේ ට්‍රේඩ් එකක් අපි වෙරිෆයි කරගන්න එක කන්ෆර්ම් කරගන්න ට්‍රේඩ් එක හරිද වැරදිද කියලා කන්ෆර්ම් කරගන්න එක සාධකයක් විදියට විතරයි අපි මේ කොට් රිපෝට් එක පාවිච්චි කරන්නේ. අපි කවදාවත් මේ කොට් රිපෝට් එක විතරක් බලලා ට්‍රේඩ්ස් වලට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි කරන්සි එකක ඉන්ට්‍රින්සික් වැලියු එක වෙනස් වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. ඒක නිසා කොට් රිපෝට් එක පදනම් කරගෙන විතරක් කවදාවත් ඔයාලගේ ට්‍රේඩ් එන්ට්‍රීස් වලට යන්න එපා කියලා තමයි මම පෞද්ගලිකව ඔයාලට කියන්නේ. ඉතින් කතා කරමු කොට් රිපෝට් එක ගැන. ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕනේ මේ අපේ ලංකාවේ ට්‍රේඩර්ස්ලාගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ ස්මාර්ට් මනි. එහෙම නැත්නම් ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩ්ස්. මෙයා හරි සාර්ථකයි. මෙයා මාර ඇකියුරේට්. ස්මාර්ට් මනි නම් ආයේ ගොඩ තමයි. ඒගොල්ලෝ ඉතින් කවදාවත් ලොස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගන්න තීරණ හරියටම හරි. ඒගොල්ලන්ගේ ට්‍රේඩ්ස් මාර ප්‍රොෆිටබල්. බෑන්ක් ට්‍රේඩ්ස් නම් ආයේ කියන්නේ සුපර් තමයි. හැමතිස්සෙම ප්‍රොෆිටබල්. ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි එහෙම නැහැ. බෑන්ක් එකක් ට්‍රේඩ් කරනවා කියන්නේ ඒගොල්ලෝ මාර ප්‍රොෆිටබල්, පට්ට ප්‍රොෆිටබල්, හරියටම හරි ස්මාර්ට් මනි එහෙම දෙයක් නෑ. බෑන්ක්ස් ට්‍රේඩ් වලදී ලොස් වෙනවා ඕන තරම්. ලොකම උදාහරණය තමයි ඔයගොල්ලෝ බලන The Big Short කියලා ෆිල්ම් එකක් තියෙනවා. The Big Short. මම Google කරලා පෙන්නන්නම්. The Big Short තමයි ෆිල්ම් එකේ නම. right. මේ තියෙන්නේ ෆිල්ම් එක. මේක පොඩ්ඩක් බලන්න. මේත් ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් එකක් ලොස් වෙන හැටි පෙන්නන කතාවක්. මේක ඇත්ත කතාවක්. ලොස් වෙන බැංකුව තමයි ලේමන් බ්‍රදර්ස්. ලේමන් බ්‍රදර්ස් 1850 පටන් ගත්ත බැංකුවක් 2008 ලොස් වෙනවා. ඒතකොට හිතන්න අවුරුදු කීයක් පරණ බැංකුවක්ද මේ ලොස් වෙන්නේ. ලොස් වෙනවා කියන්නේ ආයේ මේ ට්‍රේඩ් එකක් ලොස් වෙනව නෙමෙයි. මුළු බැංකුවම බංකොලොත් වෙලා වහනවා. 25000ක් එම්ප්ලොයිස්ලා හිටපු බැංකුවක්. ඇමරිකාවේ තිබ්බ පරණම බැංකුවක්. JP Morgan එක්කම වගේ කරට කර තිබුණ හොඳ ස්ට්‍රෝං ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් එකක්. නැත්තරම නැති වෙලා යනවා. හේතුව තමයි mortgage backed securities වලට මේගොල්ලෝ subprime loans දෙනවා. ඉතින් subprime loans දීලා අන්තිමට මිනිස්සුන්ට ඒවා ගෙවා ගන්න බැරුව යනවා. මේගොල්ලෝ ගහපු ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක, ෆයිනෑන්ෂල් ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ට වර්ධිනවා. ඉතින් බලන්න ෆිල්ම් එක YouTube එකේ තියෙනවා. කතාව හොයලා බලන්න. මම මේක පෙන්වන්නේ ඔයගලන්ට මේ බෑන්ක්ස් ස්මාර්ට් කියලා අපිට 100% කියන්න බෑ. බෑන්ක්ස් ගන්න හැම ට්‍රේඩ් එකක්ම සක්සස් කියලා අපිට කියන්න බෑ. ඒගොල්ලොන්ගේ ඇනලිසිස් හරියටම හරි කියලා අපිට කියන්න බෑ. නමුත් අපිට වඩා ඒගොල්ලෝ ගාව හොඳ රිසෝසස් තියෙනවා. බෑන්ක් එකක් ගාව හොඳ රිසෝසස් තියෙනවා. ෆයිනෑන්ෂල් ඇනලිස්ට්ලා ඉන්නවා, ක්වොලිෆයිඩ් අය. හොඳ ඉකොනොමිස්ට්ලා ඉන්නවා. මාකට් ෆෝකාස් කරන්න පුළුවන් අය ඉන්නවා. හොඳ ටෙක්නිකල් ඇනලිස්ට්ලා ඉන්නවා. ඒව තමයි ඔයගොල්ලන්ට තියෙන රිසෝසස්. නමුත් මේ මිනිස්සුන්ටත් වරදින වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒක නිසා අපිට කිසිම වෙලාවක බෑන්ක් ට්‍රේඩ් කරනවා කියන බැංකුව ඇතුළේ තියෙන මිනිස්සුනේ. බැංකුව ඇතුළේ ඉන්නේ ක්වොලිෆයිඩ් ට්‍රේඩර්ස්ලා. අපිට වඩා ගොඩක් දැනුම තියෙන, අත්දැකීම් තියෙන ක්වොලිෆයිඩ් ට්‍රේඩර්ස්ලා. හැබැයි මේගොල්ලන්ට ඕන තරම් වරදිනවා. හෙජ් ෆන්ඩ්ස් ඕන තරම් ලොස් වෙනවා. ලොස් වෙච්ච අවුරුදු හෙජ් ෆන්ඩ්ස් වලට ඕන තරම් තියෙනවා. ඒතර මාකට් ෆ්ලෑෂ් ක්‍රෑෂ් වුණාම හෙඩ් ෆන්ඩ්ස් වලට ඕන තරම් ලොස් වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා කවුරු හරි හිතනවා නම් ස්මාර්ට් මනි කියන්නේ හැමතිස්සෙම ප්‍රොෆිට් කරනවා කියලා එහෙම දෙයක් නැහැ. ඒක සම්පූර්ණම වැරදි කතාවක්. ස්පෙකියුලේටිව් පර්පස් එකෙන් එන හැමෝම, ඒ කියන්නේ මේ ලාභ ගන්න අරමුණෙන් මාකට් එකට එන හැමෝම ලොස් වලට මුහුණ දෙනවා. මේ වෙනසකට තියෙන ඒගොල්ලෝ කන්සිස්ටන්සි එකකට ට්‍රේඩ් කරනවා. අපි වගේ වොෂ් වෙලාම යන්නේ නැහැ. ඒගොල්ලෝ ලොස් වුණාම ලොස් එක මැනේජ් කරලා
ලොස් එක ඉවැලුවේට් කරලා ආපහු ඒගොල්ලෝ වෙන ට්‍රේඩ් එකකින් වෙන කන්ට්‍රැක්ට් එකකින් ඒක කවර් කරගන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ සහ අපේ විශේෂත්වය. අනිත් එක අපිට වඩා ඒගොල්ලන්ට ලොකු කැපිටල්ස් තියෙනවා. අපිට වඩා ඒගොල්ලන්ට ලොකු කැපිටල්ස් තියෙනවා. හොඳ රිස්ක් මැනේජ්මන්ට් ප්‍රොටෝකෝල්ස් තියෙනවා. ඒවා වලට අනුව තමයි ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ. හරි අපි කොට් රිපෝට් එක ගැන කතා කරමු. ඉතින් මුලින්ම කියන්න ඕන කොට් රිපෝට් එක ගැන හැමදේම මේ CFTC සයිට් එකේම තියෙනවා. CFTC සයිට් එකේම තියෙනවා. ඒක නිසා හොඳට ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් නම් කොට් රිපෝට් එක ගැන 90%ක්ම දැනුම මේ වෙබ්සයිට් එකෙන්ම අරගන්න පුළුවන්. ට්‍රේඩින් වලට අවශ්‍ය වෙන නොවන හැම දැනුමම මේකෙන් ගන්න පුළුවන්. මම නම් ඇත්තටම කොට් රිපෝට් එකේ ට්‍රේඩින් වලට අවශ්‍ය ටික විතරයි මම ස්ටඩි කරේ. නමුත් ඊට අමතරව එහාගේ ගොඩක් නොලෙජ් එක මේකේ තියෙනවා. විශේෂයෙන් ෆියුචර්ස් කොන්ට්‍රැක්ට් සම්බන්ධයෙන්, ෆියුචර්ස් මාකට් එක සම්බන්ධයෙන්, ස්වැප් ට්‍රේඩින් සම්බන්ධයෙන් ගොඩාක් දැනුම මේකේ තියෙනවා. අපි දන්නවා ඔය ස්වැප්ස් කියන්නේ වෙනම ෆයිනෑන්ෂල් කැටගරි එකක්. ස්වැප් ට්‍රේඩින් වල කොමොඩිටි ස්වැප්ස්, ඉන්ට්‍රස්ට් ස්වැප්ස්, ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වැප්ස් වගේ ගොඩක් තියෙනවා. මමත් දන්නේ නැති මගේ දැනුමිනුත් එහාට ගිය ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ස්ටඩි කරන්න කැමති නම් ගොඩක් ඉන්ෆර්මේෂන් මේ සයිට් එකේ තියෙනවා. දැන් මේ CFTC රිපෝට් එක කියන්නේ large traders ලගේ. එහෙම නැත්නම් මේ institutions වල ලොකු volume එකකින් trade කරන institutions වල positions, trade positions හැමතිස්සෙම මේ commodity futures and trading commission එකට report කරන්න ඕන. මේක තමයි මේ CFTC report කියලා ඔයගොල්ලෝ කියන්නේ. අපිට වගේ ආවට ගියාට මේගොල්ලන්ට trade කරන්න බෑ. මේගොල්ලෝ මේගොල්ලන්ගේ positions හැමතිස්සෙම report කරන්න ඕන. මොකද ඒගොල්ලෝ trade කරන්නේ, ඒගොල්ලෝ වග කියන්නේ මිනිසුන්ගේ සල්ලි වලට. දැන් අපි නම් කීයක් කර ඩිපොසිට් කළා, අපි retail traders නේ, අපිට ඒ වගේ නීති නැහැ. අපේ trades, අපේ positions අපි කාටවත් report කරන්න අවශ්‍ය නැහැ. අපි retail tradersලා. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක ලොකු capitals වලින්, මිනිස්සුන්ගේ funds වලින් trade කරනවා නම්, ඒවට අදාළ තැන් වලින් license නම්, authorization දීලා තියෙනවා නම්, ඒ traders හෝ ඒ companies මේ CFTC එකට ඒගොල්ලන්ගේ positions report කරන්න ඕන. report කරන්න පුළුවන්, report කරන්න අවශ්‍ය volume එකක් තියෙනවා. ඒ volume වලින් trade කරනවා නම්, ඒ කියන්නේ මේ ලොකු capitals, ඒ ලොකු capitals වලින් trade කරනවා නම් අනිවාර්යයෙන් CFTC එකට ඒවා report වෙන්න ඕනේ. ඒක තමයි මේ COT report එක කියලා කියන්නේ. ඒකයි COT report එක ගොඩ දෙනෙක් follow කරන්නේ. මොකද smart money එහෙම නැත්නම් මේ large tradersලා ඉන්නේ මේ COT report එක ඇතුලේ. ඒගොල්ලන්ට අපිට වගේ හොරෙන් trade කරන්න බෑ. ඒගොල්ලන්ගේ report වෙනවා, audit වෙනවා. එහෙම කරන්නේ ඒගොල්ලෝ මිනිස්සුන්ගේ සල්ලිත් එක්ක තමයි වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලෝ වගකීව යුතු traders-ලා. වගකීමක් ඇති ආයතන. ඒතර ඒගොල්ලෝ කරන්නේ මොනවද? ඒගොල්ලෝ ගන්න trades මොනවද කියලා හැමතිස්සෙම මේ Commodity Futures and Trading Commission එක දැනුවත් වෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ COT report එක release වෙන්නේ හැම සතියෙම සිකුරාදා ඇමරිකා වෙලාවෙන් හවස 3:30ට. හවස 3:30ට තමයි මේ report එක website එකට release වෙන්නේ. නමුත් මේ report එක හැම සතියෙම අඟහරුවාදා update වෙනවා. දැන් මේ traders ලගේ, මේ large traders ලගේ, මේ institutions වල trading cycle එක යන්නේ අඟහරුවාදා ඉඳන් අඟහරුවාදාට. ඒක තමයි ඒගොල්ලන්ගේ weekly trading cycle එක. දැන් අපේ සඳුදා ඉඳන් සිකුරාදාට නම් හිතන්නකෝ දැන් ඔයා සමුදා trade කරනවා, සිකුරාදා වාගේ position එක close කරනවා. එතකොට වාගේ cycle එක Monday ඉඳන් Friday. නමුත් මෙයාලගේ cycle එක යන්නේ අඟහරුවාදා ඉඳන් අඟහරුවාදාට. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවිට market එක සඳුදා තියෙන trend එක නෙමෙයි අඟහරුවාදා වෙද්දී එකපාර වෙනස් වෙනවා. market එක volatile වෙනවා. ඒකට හේතුව තමයි මේ large traders ලගේ position change කරන එක. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ positions adjust කරන්නේ. positions වලින් exit වෙන්නේ හෝ අලුත් positions add කරන්නේ සිකුරාදා. ඒක නිසා ඒකයි අපි දකින්නේ Monday market එක නිකන් ඔය normal එකේ තියෙනවා, එකපාර අඟහරුවාදා සම්පූර්ණ market එක වෙනස් වෙනවා. market එකේ trend එක එක්ක change වෙනවා. market එක volatile වෙනවා. ඒකට හේතුව තමයි මේ large tradersලා ගොඩක් active වෙන්නේ අඟහරුවාදා. ඒකයි අර නිකන් කතාවට කියන්නේ සඳුදා trade කරන්න එපා අඟහරුවාදා කරන්න කියලා.
අඟහරුවාද මාකට් එක නිතරම සඳුදාට වඩා volatile. ඒ මොකද large speculators ලගේ active large speculators active වෙන්නේ අඟහරුවාදට. දැන් මේ COT report එකේ reports හතරක් තියෙනවා. එකක් තමයි මේ legacy report එක. ඊළඟ report එක තමයි supplemental, disaggregated, හතරවෙනි එක තමයි traders in financial futures. අපිට මෙතනින් වැදගත් වෙන්නේ legacy report එක. supplemental and disaggregated කියන්නේ commodity futures වලට අදාළ වෙන reports දෙක. අපිට මේ දෙකෙන් වැඩක් නැහැ මොකද අපි spot forex traders ලා. legacy report එක තමයි ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ මොකද මේ report එක readable. කියන්නේ කියවන්න හරි පාසුයි. දැන් මේ අලුත් format එකක් මේගොල්ලෝ ගෙනත් තියෙනවා traders in financial futures කියලා. වාට ඒක මෙතනින් historical compressed වලින් access කරන්න පුළුවන්. මම වාට ඒක open කරලා පෙන්නන්නම්. එතකොට මෙතන මේකේ තියෙනවා disaggregated futures only report කියලා. මේ disaggregated report එකේ සම්පූර්ණ විස්තරයක් futures option contracts හැමදේම කෑලි කෑලි වලට කඩලා තමයි වාට පැහැදිලි කරන්නේ. පොඩ්ඩක් ඔළුවට අමාරුයි report එක කියවද්දි. ඒක නිසා ලේසිම ටිකක් ලේසි report එකක් තියෙනවා. ඒක මම මෙතන download කරලා තියෙනවා. traders in financial futures only report එක. ඒතර currency futures විතරයි මේකේ තියෙන්නේ. ඉතින් මේ බලා ගන්න පුළුවන් report එක කොච්චර ලේසිද කියලා කියවන්න. ඉතින් මම මේ tabs ටික adjust කර කර ගියේ. ඉතින් මේකේ වාට ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා detail සම්පූර්ණ breakdown එකක් දීලා තියෙනවා. කැමති නම් මේ report එක අරගෙන කියවන්න. මේ Canadian dollar එක, Swiss franc මේ විදිහට වාට British pound, Japanese yen. ඉතින් මේ ඔක්කොම currency features. මේක තමයි මේ ඔයගොල්ලන්ගේ අලුත් report එක. නමුත් ගොඩක් දෙනෙක් මේ report එකට යන්නේ නැහැ. මොකද මේක පාවිච්චි කරන්නේ AI based analysis වලට. ඒ කියන්නේ මේ report එක softwares තියෙනවා. ඒ softwares වලට upload කරාම ඒ softwares වලින් මේ report එකේ තියෙන data අරගෙන සම්පූර්ණ graph එකක් generate කරනවා. ඒකයි මේ අලුත් report එකේ වාසිය. අපි වගේ retail traders ලට මේ report එකෙන් කරන්න පුළුවන් ලොකු දෙයක් නැහැ. මොකද අපිට මේ softwares වලට access නැහැ. අපිට මේක upload කරා කියලා කොහෙවත් graph එකකින් මේ data ටික එකතු කරලා පෙන්වන්නේ visualize කරන්නේ නැති නිසා. ඒක නිසා retail traders ලට හැමතිස්සෙම වැදගත් වෙන්නේ legacy report එක. ඉතින් අපි පල්ලෙහාට යමු. මේ තියෙන අර මම කලින් කියපු disaggregated reports ටික මෙතන මේ supplemental and disaggregated. එතකොට එතන ඔයාලට පේනවා ඇති මේ ඔක්කොම කතා කරන්නේ මේ reports වලින් agriculture features, petroleum, natural gas, electricity, meals and others. මේ spot forex market එකට අදාළ වෙන futures contracts නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ currency futures. දැන් මෙන්න එනවා current legacy report එක. ඒතර මේක යටතේ තියෙනවා exchanges කීපයක්. මේ exchanges වලින් අපි තෝරගන්නේ Chicago Mercantile Exchange එක. CME. ඒකට හේතුව තමයි මේ CME Chicago Mercantile Exchange තමයි ලෝකේ දැනට තියෙන largestම ලෝකේ තියෙන ලොකුම futures contract exchange එක. මෙතන මම අරන් තිනවා search කරලා CME group. මේ තියෙන්නේ headquarters තියෙන්නේ Chicago වල ඇමරිකාවේ. It is the world's largest financial derivative exchange and trades in asset classes that include agriculture products, currencies, energy, interest rates, metals and stock indexes. ගොඩක් දේවල් මේ exchange එකේ market වෙනවා. transactions ගොඩක් වෙනවා. ඒකයි අපිට වැදගත් වෙන්නේ මේ exchange එක. ඒ වගේම ලෝකේ රටවල් කීපයක මේගොල්ලන්ගේ exchange එක spread වෙලා තියෙනවා. branches ගොඩක් තියෙනවා. විශේෂයෙන් ලන්ඩන් වල, ඕස්ට්‍රේලියා වල, කැනඩා වල, ජපානයේ මේ CME group එකේ Chicago Mercantile Exchange එකේ branches තියෙනවා. එතකොට අපිට ලෝකේ ඉන්න වැඩි හරියක් large traders ලගේ reports position reports බලා ගන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ Chicago Mercantile Exchange එකේ report එක. මේකේ නිතරම short format එක තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද ඒක තමයි readable format එකකට අපිට ගන්න පුළුවන් report එක. දැන් මේකට ගියාම ඔයාලට හොයාගන්න ඕන currencies ටික. currency futures ටික තමයි හොයාගන්න. දැන් මෙතන තියෙනවා non fat, dry milk, milk classes මේ ඔක්කොම futures contracts. අපි දැන් හොයාගමු currencies ටික. එතකොට control එක press කරගෙන F එක ඔබන්න. ඔයාලට කෙලින්ම search window එක එනවා. ඔයාලට හොයාගන්න ඕන currency එක මොකද්ද? එතන type කරන්න. අපි euro කියලා type කරමු. කෙලින්ම මෙන්න euro FX එක එනවා මෙතන. Chicago Mercantile Exchange එකේ futures only positions
කෙලින්ම ෆියුචර්ස් ඔන්ලි වෙන අනම්මනක් නැහැ ඔප්ෂන්ස් කොන්ට්‍රැක්ට්ස් නැහැ ෆියුචර්ස් විතරයි යුරෝ FX එක. දැන් මේ රිපෝට් එකේ ඉන්නවා කැටගරි දෙකක්. non commercial සහ commercial. අපිට commercial කට්ටියකින් වැඩක් නැහැ. ඒකට හේතුව තමයි commercial කියන්නේ ඔක්කොම companies. තමන්ගේ රිස්ක් එක අවම කරගන්න එක තමයි commercial traders ලගේ හැමතිස්සෙම අරමුණ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ ස්පෙකියුලේට් කරන්න. මාකට් එකෙන් ලාභ ගන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට හොඳම උදාහරණ විදිහට මම දෙන්නම්. හිතන්න මොකක් හරි කම්පැනි එකක් තින්නවා. ඒගොල්ලන්ට ඔයිල් අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එකට. right? එතකොට ඒගොල්ලන්ට ආරංචි වෙනවා ඉස්සරහට ඔයිල් වැඩි වෙයි කියලා. ඉස්සරහට ඔයිල් වැඩි වෙයි කියලා. එතකොට ඒගොල්ලන්ට ඔයිල් වලට වැඩිපුර ගාණක් ගෙවන්න වෙනවනේ. එතකොට මේ වැඩිපුර ගෙවන්න වෙන ගාණ අඩු කරගන්න මේගොල්ලෝ මොකද කරන්නේ? ෆියුචර්ස් කොන්ට්‍රැක්ට් එකකින් ඔයිල් බයි කරනවා. ඔයිල් ලොං සයිඩ් එකට පොසිෂන් එකක් ඕපන් කරනවා. එතකොට ඒගොල්ලන්ට ෆියුචර්ස් කොන්ට්‍රැක්ට් එකකින් ඔයිල් වලට වැඩිපුර බයි කරන්න යන amount එක ෆියුචර්ස් කොන්ට්‍රැක්ට් එකේ ප්‍රොෆිට් එකකින් කවර් වෙනවා. දැන් මේ යූරෝ වලටත් මේගොල්ලෝ හෙජින් කරනවා. ඒකට හේතුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නිකන් හරි ඉස්සරහට ඒගොල්ලන්ට යූරෝ වලින් මොන හරි පේමන්ට් එකක් කරන්න තියෙනවා නම් ඒගොල්ලෝ යූරෝ වලට against ෆියුචර්ස් කොන්ට්‍රැක්ට් එකක් ගහනවා. එතකොට ඒගොල්ලන්ට යූරෝ බයි කරන්න වැඩිපුර වියදම් වෙන මුදල ෆියුචර්ස් කොන්ට්‍රැක්ට් එකකින් එන ලාභෙන් කවර් වෙනවා. දැන් non commercial කියන්නේ හැමතිස්සෙම මේ අපි වගේ සෙට් එක. අපි වගේ රීටේල් ට්‍රේඩර්ස්ලා. හැබැයි අපිට වඩා ගොඩක් ඇඩ්වාන්ස්ඩ් ගොඩක් කැපිටල් එක තියෙන හොඳට සල්ලි තියෙන ලොකු වොලියුම් වලින් ට්‍රේඩ් කරන මාකට් එක මූව් කරන්න පුළුවන් සෙට් එක. අපි නෙමෙයි මෙතන ඉන්නේ අපි වගේ අපේ අරමුණ තමයි මේගොල්ලන්ට තියෙන්නේ ස්පෙකියුලේට් කරන එක. බයි හෝ සෙල් කරන එක. දැන් ඊළඟට මේක තියෙනවා long short. long කියන්නේ buy side එකට ඉන්න අය short කියන්නේ sell side එකට ඉන්න අය. right ඊළඟට මේ contracts කොච්චරක් futures contract කොච්චරක් තියෙනවද right දැන් long side එකට තියෙන contracts 2,08,237ක් short side එකට තියෙනවා 67,888ක් එතකොට non commercial traders ලා 2,08,000ක් ඉන්නේ euro buy side එකේ right 67,000ක් ඉන්නවා short side එකේ. දැන් මේක තමයි CEO report එකේ මේ output එක. එතකොට changes from කියලා තියෙනවා. එතකොට මේක අන්තිමට change වෙලා තියෙන ඔක්තෝබර් 27 වෙනිදා. එතකොට ඔක්තෝබර් 27 වෙනිදා change වෙච්ච report එක තමයි මේ තියෙන්නේ. 9,206ක් long positions අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ buy trades මේගොල්ලෝ 9,206ක් අයින් කරගෙන තියෙනවා. positions close කරලා තියෙනවා. short side එකට 6,000ක් add වෙලා තියෙනවා. 6,000ක් එකතු වෙලා තියෙනවා. right ඊළඟට මෙතන තියෙනවා change in open interest කියලා. මේ හැමතිස්සෙම open interest කියන්නේ open කරලා තියෙන positions ප්‍රමාණය. open කරලා තියෙන contract ප්‍රමාණය. futures contract කීයක් open වෙලා තියෙනවද? right එතකොට commercial traders ලගේ 9,585ක් තියෙනවා. short side එකට 10,531ක් අඩු වෙලා තියෙනවා. කියන්නේ close වෙලා තියෙනවා. හැමතිස්සෙම open interest කියන එක calculate වෙනවා. position එකක් add වෙද්දී open interest එක වැඩි වෙනවා. position එක close වෙද්දී open interest එක අඩු වෙනවා. open වෙලා තියෙන තාක්කල් ඒක open interest එකක් විදියට තමයි මේගොල්ලෝ ගන්නෙ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ දේවල් අපිට ලොකුවට අපිට වැදගත් වෙන්නේ නැහැ. නමුත් මම නිකන් කතා කරන ඔයාලට දැනගෙන ඉන්න ඕන නිසා non reportable positions කියන්නේ report කරන්න අවශ්‍ය නැති පොඩි small traders ලගේ volumes. මේවා ඒගොල්ලෝ non reportable විදියට තමයි calculate කරන්නේ. එතකොට මෙයා brokers ලා අරා එන positions වෙන්න පුළුවන්. exchange එකක් කරා එන report කරන්න අවශ්‍යතාවයක් නැති පොඩි volume එකෙන් trade වෙන positions. හැබැයි මෙතන අපේ positions තියෙන විදියක් නැහැ. මොකද අපි ගොඩාක් පල්ලෙහා මට්ටමේ තමයි retail traders ලා විදියට ඉන්නේ. අපිට market එක move කරන්න බෑ. ඊළඟට
percent of open interest for each category of traders මෙතන පෙන්නනවා මම කලින් කිව්වා වගේ open interest එකේ percentage එකක් විදියට 33.2ක් ඉන්නවා buy side එකේ trade open කරගෙන 10.8ක් ඉන්නවා short side එකේ trades open කරගෙන ඊළඟට number of traders in each category total traders ලා කී දෙනෙ මේ 98ක් කියවම හිතන්න එපා මේ traders ලා 98 දෙනෙක් කියලා එහෙම නෑ මෙතන institutions 98ක් වෙන්න පුළුවන් මොකද COT report එකේ data ගොඩාක් confidential ඒගොල්ලෝ කවදාවත් company එකක නමක්වත් හරියටම trades කීයක් තියෙනවද ඒ වගේ දේවල් මේ report එකේ public කරන්නේ නැහැ මොකද එහෙනම් හැමෝම මේ report එක බලලා හොඳට profit කරයි right මේ report එක 100%ක් අපිට කවදාවත් අපේ trade එකක් ගන්න පාවිච්චි කරන්න බෑ දැන් මම මේ කතා කරන ඔයගලන්ට මේ text format එකෙන් COT report එක මේ සරලවම මේක ගැන මෙච්චර වද වෙන්න අවශ්‍ය නැහැ අපිට දැන් තියෙනවා websites මේක read කරන්න ඒක website එකක් තමයි barchart.com තව එකක් තමයි finviz.com මේ barchart.com එකට ගිහිල්ලා ඔයගොල්ලෝ currencies මම ඔයාලට මුලින් ඉඳලා පෙන්නන්නම් right අපි යමු barchart.com barchart කියලා Google කරන්න කෙලින්ම website එක search වෙලා එනවා right මේම site එක load වෙලා යනවා ඔයගොල්ලන්ට account එකක් තියෙනවනේ Gmail එක පාවිච්චි කරලා log වෙන්න පුළුවන් කෙලින්ම යන්න futures ගිහලා යන්න commitment of traders report එකට ඊට පස්සේ ඔයගලන්ට COT report එක generate වෙලා එනවා right මෙතනින් ඔයගලන්ට ඔන්න COT report එක ඇවිල්ලා තියෙනවා දැන් ඔයගලන්ට මෙතනින් currencies ටික select කරන්න පුළුවන් අපි දැන් යමු euro right දැන් ඔයාලට මෙතන euro ඇවිල්ලා තියෙනවා go to COT chart කියන එක click කරන්න හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් COT data වලට අනුව bar chart එක. මෙතෙන් ඔයාලට ගන්න පුළුවන් 1 day 5 day ඒ වගේම 1 month 3 month 6 month මේ වගේ ගොඩක් data ඔයාලට ගන්න පුළුවන්. ලේසියෙන් විදිය තමයි ඔයාලට බලන්න පුළුවන්. මම ඒක පැහැදිලිව පෙන්නන්නම්. sentiment එකක් විදියට ඔයාලට බලන්න පුළුවන් මේ මොන direction එකේද large traders ලා ඉන්නේ කියලා. right විනාඩියක් ඉන්න මට මතක නෑ හරියට මං ගත්තේ කොතනින්ද කියලා sentiment chart එක නෑ dollar index එකේ මම අරගෙන තිබුණා right අපි back කරලා බලමු right legacy commitment of traders net positions විනාඩියක් ඉන්න right මේක යන්න ඕන legacy report එකට හරි barchart.com ගිහිල්ලා ඕගොල්ලෝ යන්න ඕන legacy report එකට futures ගිහිල්ලා මේකේ ඕගොල්ලෝ යන්න ඕන legacy report එකට commitment of traders එකේ legacy report එකට right legacy report එකට ගියාම ඔයාලට හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන් currencies වල දැන් තියෙන COT direction එක. ඒතර මෙතන currencies select කරලා ඔයගොල්ලෝ commercial hedges ලා අපිට වැඩක් නෑ අපිට ඕන speculators large traders ලා. ඒතර මෙතන බලා ගන්න මේකේ ඔයගොල්ලෝ summary report එකක් විදියට ගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් US dollar
ලාස්ට් ට්‍රේඩර්ස්ලා තාම සෙල් සයිඩ් එකේ ඉන්නේ. අපිට ඒක chart එක බැලුවමත් පැහැදිලි. එතකොට Bitcoin ඊළඟ British pound Canadian dollar. එතන මේ නොවැම්බර් 3 වෙනිදා වෙනකම් අප්ඩේට් රිපෝට් එක. ප්‍රශ්නයක් නැහැනේ. නොවැම්බර් 3 වෙනකම් අප්ඩේටඩ් රිපෝට් එක මෙතන ඔයාලට තියෙනවා. එතන මෙතන COT රිපෝට් එකේ මේ බලන්න ඕන ටෙක්ස්ට් ෆෝමැට් ටික ඔක්කොම ග්‍රැෆිකලි විෂුවලයිස් කරනවා මේ බාර් chart එකේ. ඒ වගේම තමයි ඔයාලට මෙතන Finviz එක පාවිච්චි කරන්නත් පුළුවන්. Finviz එකත් මම මුලින් ඉඳන් යන හැටි ඔයාලට පෙන්නන්නම්. Finviz කියලා ටයිප් කරන්න. Finviz එකේ වෙබ්සයිට් එකට ගියාම ඔයාලට කෙලින්ම ෆියුචර්ස් වලට යන්න. අපි බලන්නේ currency futures click කරා අපිට වැඩක් නැහැ energy bonds metals අපි යන්නේ කෙලින්ම currencies වලට. right currencies කියලා මෙන්න මෙතන තියෙනවා major currencies ටික. US dollar නම් click කරන්න. මෙතන වාට පෙන්නනවා graph එකක් commercial hedgers large traders small traders. දැන් ඔක්කොම අල්ලා ඔන්න 0 level එකට ඇවිල්ලා තියෙන්නේ. right අපි මෙතනින් බලමු daily weekly අපි බලමු. weekly බැලුවොත් ඔන්න 0 level එකට ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් commercial hedgers ලා large traders ලා small traders ලා ඔක්කොම දැන් 0 level එකේ තියෙන. දැන් අපිට trend change එකක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේ 0 level කියන්නේ trend change වෙන deviation එක. එතකොට අපිට දැන් හරියටම direction එකක් කියන්න බෑ. මොකද large traders ලා hedgers ලා small traders ලා ඔක්කොම 0 level එකට ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට අපි බලන්න ඕන මොන direction එකටද මේගොල්ලෝ යන්නේ කියලා. monthly අපි analyze කරත් අපිට බලා ගන්න පුළුවන් ඔන්න දැන් 0 level එකේ තියෙන්නේ. දැන් මට හිතෙනවා large traders ලා මෙතනින් buy side එකටයි කියලා. මොකද අපි zoom කරලා බැලුවොත් අපිට පේනවා large traders ලා dollar buy side එකට යන පාටක්. නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකට එන්න කැමැත්තක් නැහැ. අපි බලමු COT report එකේ මට ඔයාලට පෙන්වන්න ඕන ICE features වලින් තමයි currency index එක බලන්න පුළුවන්. US dollar index එක බලන්න නම් ඔයගොල්ලෝ යන්න ICE features වල US කියන එකට control F එක press කරා US right මෙන්න dollar index එක බලමු. long side එකටත් තියෙන 17000යි short side එකටත් තියෙන්නේ 16000යි. හරිනේ නේද? දෙගොල්ලොම ඉන්නේ මෙතන පෙන්නන එක. එතකොට හරි. දෙගොල්ලොම ඉන්නේ 0 level එකේ. large traders ලා ලොකුවට buy කරන්නෙත් නැහැ, ලොකුවට sell කරන්නෙත් නැහැ. එතකොට මේ chart එක accurate. අපි මේ බලන data එක හරි. COT report එකත් එක්ක හරියටම synchronize වෙනවා. මේ වගේ graphical charts පාවිච්චි කරාම ඔයාලට ගොඩක් lazy idea එකක් ගන්න. මොකද graphically ඕන දෙයක් දකිනකොට අපි හැමෝටම ඒක පැහැදිලිව analyze කරන්න lazy. දැන් සමහර අය Excel sheets වලින් මේ data maintain කරනවා. ඒක හොඳයි. නමුත් graphically බලනකොට අපිට හරි lazy. ඇත්තටම කොහොමද මේ large traders ලා speculate කරන්න කියලා අපිට lazyයෙන්ම බලා ගන්න පුළුවන් graph එකක් විදියට. ඒ වගේම තමයි history එකත් එක්ක. මෙතන දැන් 2015 2014 ඉඳන්ම ඔයාලට history එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පේනවා 2020 ඉඳලා dollar index එකේ කඩා වැටීමක් තියෙනවා. ඉතින් corona impact එකත් එක්ක ඒ වගේම US election uncertainty එකත් එක්ක ඉතින් මේක තමයි COT report එකෙන් අපිට ගන්න පුළුවන් අදහස. large traders ලා තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද ඒගොල්ලෝ තමයි speculators ලා. ඒගොල්ලෝ තමයි මේ market එක move කරන්නේ. ඒගොල්ලන්ගේ තමයි ලොකු volume එකක් තියෙන්නේ. ඔය news time එකට එහෙම market එක හිටපු ගමන් impulse එන්නේ, spike එකක් එන්නේ මෙන්න මේගොල්ලන්ගේ orders නිසා. එහෙම නැතුව retail traders ලා අපි දැම්ම කියලා market එක ලොකුවට move වෙන්නේ නැහැ. මොකද මේක 5 trillion වගේ volume එකක් තියෙන market එකක්. ඒක නිසා හිතා ගන්න මේ මාකට් එක කොච්චර ලොකුයිද කියලා. කොහොම වුණත් මම අන්තිමට දෙන ඇඩ්වයිස් එක තමයි ඔයාලට COT report එක පදනම් කරගෙන විතරක් කිසිම වෙලාවක ට්‍රේඩ් කරන්න එපා. currency එකේ intrinsic value එක නෙමෙයි මේක.
එකම දේ large tradersලා ගන්න ඩිරෙක්ෂන් එක ගොඩක් දුරට හරි කියලා අපි හිතන්නේ ඒගොල්ලෝ fundamental analysis බලන අය technical certified technical analystලා ඒ වගේම තමයි අපිට වඩා market data analyze කරන resource තියෙන අය qualified tradersලා experienced tradersලා එතකොට ඒගොල්ලොන්ගේ ගන්න තීරණ ගොඩක් දුරට හරි. නමුත් ඒගොල්ලොත් loss වෙන වෙලාවල් තියෙනවා. උදාහරණයක් විදිහට central bank policy statement එකක් ආවොත් මොකක් හෝ geopolitical incident එකක් ලෝකෙට වුණොත් එතකොට ඒගොල්ලොත් loss වෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම අපේ analysis එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. එතකොට තමයි අපිත් smart tradersලා වෙන්නේ. අපිට කවදාවත් මෙතන traders-ලා විතරක් follow කරන්න බෑ. අනිත් එක මම වැදගත්ම දේ තමයි මේ COT data follow කරලා ඕගලන්ට කවදාවත් day trades නම් ගන්න කියලා මම කවදාවත් කියන්නේ නැහැ. මොකද මේ COT direction එක හරි හිමීට change වෙන්නේ. මේක retail sentiment එකත් එක්ක තමයි change වෙන්නේ. එතකොට COT දැන් මේ large traders-ලා buy side එකේ නේද ඉන්නේ. දැන් එහෙනම් USD ඔක්කොම buy කරන්න ඕන pairs ටික කියලා එහෙමනම් කවදාවත් trade කරන්න එපා. විශේෂයෙන් මම කියන්නේ ස්විං ට්‍රේඩර්ස් ලට නම් COT report එක helpful. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් සතියක් හෝ දෙකක් හෝල්ඩ් කරන් ඉන්නවා. ඒ ඇරෙන්න ඩේ ට්‍රේඩර්ස් ලට නම් COT report එකේ trend change බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේක මාකට් එක හරි හිමීට තමයි මේ COT report එකේ dataත් එක්ක change වෙන්නේ. එකපාර මෙතනින් buy තිබ්බා කියලා මාකට් එක buy වෙන්නේ නැහැ. large traders ලා buy side හිටියා කියලා මාකට් එක buy වෙන්නේ නැහැ. මොකද ඩේ ට්‍රේඩර්ස් ලා අපි දන්නවා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් 20 pips 30 pips තමයි stop losses තියන්නේ. එතකොට මේවා නිකම්ම මාකට් එකේ හිට වෙනවා. large traders-ලා buy කියලා මාකට් එක එකපාර buy වෙන්නේ නැහැනේ. මේ මාකට් එක correction එක take profit එක තව එතකොට මේ daily news reports ආවොත් ඒවත් price වෙලා volatile වෙලා ඒ විදිහට තමයි මාකට් එක move වෙන්නේ. එතකොට කවුරු හරි large traders-ලා buy side ඉන්නවා කියලා හිතාගෙන එකපාර day trade දැම්මොත් නම් loss තමයි. ඒක නිසා ඒකත් මතක තියාගන්න ඕන. මේක confluence එකක් විතරයි. මේ COT data මේක confluence එකක් විතරයි. ඒ කියන්නේ අපේ trade එකක් verify කරගන්න අපි අමතරව බලන data එකක් විතරයි. මේකෙන් අපිට කවදාවත් අපේ trade එකක් 100%ක් සාර්ථක කරගන්න බෑ. මම එහෙම කාටවත් recommend කරන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගන්න නැති කියලා. මේ websites follow කරලා බලන්න. ඔයගලන්ට graphical interface වලින් ලස්සනට COT data analyze කරලා පෙන්නනවා. මොන හරි ප්‍රශ්න තිබ්බොත් වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එහෙනම් good luck ඔක්කොටම.